හරි. එතකොට ඔන්න 10ට 2 ඊළඟ 11 බලන්න. කාලගුණික පද්ධතිය අවස්ථා පමණක් සඳහන් වන්න. කාලගුණික පද්ධතියක අවස්ථා තුනක් තියෙනවා නේද? පළවෙනි එක අපි කියව පුතේ මොකද්ද? පහළ වායු ගෝලයේ කැළඹීම. නැත්නම් පහළ වායු ගෝලයේ අඩු පීඩන තත්ත්ව. ඊළඟ මේක තව ටිකක් වර්ධනය වුණාට පස්සේ පීඩන අවපාතයක් වෙනවා. පීඩන අවපාත තවදුරටත් වර්ධනය වුණොත් අපි කියනවා සුලි කුණාටු තත්වයක්, එහෙම නැත්නම් සුලි සුළං, එහෙම නැත්නම් වාසුලි තත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. එහෙනම් මොකද්ද උත්තරය? අඩු පීඩන ප්‍රදේශ නැත්නම් පහළ වායු ගෝලයේ කැළඹීම, පීඩන අවපාත, ඊට පස්සේ සුලි සුළං. උත්තරය 5 පුතේ. ඒක ගැටලුවක් නෑ නේද? උත්තරය 5. ඊළඟට 12 බලන්න කාලගුණික මධ්‍යස්ථානයක් හා කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක් සම්බන්ධව වඩාත් සත්‍ය ප්‍රකාශය වත්. කාලගුණික මධ්‍යස්ථානයක වාෂ්පීකරණ තැටිය පිහිටුවීම අත්‍යවශ්‍ය වැරදිනේ. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක තමයි පුතේ වාෂ්පීකරණ තැටිය අනිවාර්යයෙන්ම පිහිටුවීම කරන්න ඕනේ. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක බැරෝමීටරයේ පිහිටුවීම අත්‍යවශ්‍ය වේ. වැරදි. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක බැරෝමීටරය අනිවාර්ය නෑ කියලායි අපි කියන්නේ. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක අනිල මානයේ පොළොව මට්ටමේ සිට මීටර 2ක් උසින් පිහිටුවයි. හරි නේද? 4 කාලගුණික මධ්‍යස්ථානයක දත්ත ලබා ගැනීමට සම්මත වේලාවක් නැත. එහෙම එකක් නෑ. හරි සම්මත වේලාවක් තියෙනවා. බොහෝමයක් කෘෂි කාලගුණික මධ්‍යස්ථානවල දත්ත නෑ. සාමාන්‍ය කාලගුණික මධ්‍යස්ථානවල තමයි පුතේ දත්ත ස්වයංක්‍රීයව ගන්න. බොහෝ දුරට කෘෂි කාලගුණික මධ්‍යස්ථාන කියලා කියන්නේ තාම සාම්ප්‍රදායික මට්ටමේ තියෙන. ඒ කියන්නේ අපි මැනුවලි ගිහිල්ලා පාඨාංක ලබා ගැනීම කරන්න ඕන. පැහැදිලිද? හයි. ඒතර උත්තරේ වෙන්න ඕනේ එහෙනම් 3. ඇයි? ඔව්. හරිද ඉවරද? අපි දෙන්නම යූස් කරන නිසා දන්නේ නැහැ. නෑ. මෙතන එකෙන් කියන්නේ. එක ළඟනේ. මගෙත් කට්ටුන බොහොම අමාරුවෙන් කරේ කරගත්තා. කමන්නේ මේ වයර් කෝඩ් එක ඕනේ නේද? අරක වයර් කෝඩ් එකක් තියෙන ඕන ගන්න. කමන්නේ. දැන් මේක ගලවනවා වඩා හොඳයිනේ. හරි හා. රයිට් පුතේ. එතකොට ඔන්න 12ට උත්තරේ වෙන්න ඕනේ 3. 12ට 3. ගැටලුවක් නැහැ නේද? හරි. ඊළඟට බලන්න 13 වේලි කලාපයට ආවේනික දේශීර්ෂාකාර වර්ෂාපතන රටාව පැහැදිලිව දැකිය හැකියි. දැන් අපි දන්නා පුතේ දේශීර්ෂාකාර වර්ෂාපතන රටාව පැහැදිලිවම තියෙන වේලි කලාපේ. අඩුවෙන්ම තියෙන්නේ තෙත් කලාපේ. අතරමැදි කලාපේ සුළු වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. කියන්නේ ඒ අතර ප්‍රමාණයකින් හඳුනා ගන්න පුළුවන්. එතකොට වේලි කලාපේ මතක තියාගන්න වැඩිම කියන්නේ වියලි කලාපයේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන කාලයට තමයි දේශීර්ෂාකාර වර්ෂාපතන රටාව පැහැදිලිව තියෙන්නේ. වියලි කලාපයේ වැඩිම වර්ෂාවක් ලැබෙන. එතකොට වියලි කලාපයේ පුතේ වැඩිම වර්ෂාවක් ලැබෙන්නේ එතකොට DL 1ට නේද? DL 2ට ඊට වඩා අඩුයි, DL 3ට ඊට වඩා අඩුයි, DL 4ට ඊට වඩා අඩුයි, DL 5ට ඊට වඩා අඩුයි. එහෙනම් වැඩිම වර්ෂාවක් ලැබෙන්නේ වියලි කලාපයේ DL 1ට. ඒ නිසා අපි කියනවා මේ දේශීර්ෂාකාර වර්ෂාපතන රටාව පැහැදිලිවම තියෙන්නේ පොතේ DL 1 කියලා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ DL 1A. හරි DL 1A. ඔය DM එක කොහොමවත් වැරදි. DM එකක් නෑ පොතේ. මං කලිනුත් කිව්වනේ DM කියන්නේ මැදරට වියලි කලාපය. මැදරට වියලි කලාපයක් නෑ. ඒක කොහොමවත් නෑ. එහෙම එකක් නෑ. එහෙම කලාපයක් නෑ. පැහැදිලිද? එතකොට IU 3 වෙන්න බෑ කොහොමවත්. එතකොට DL 4, DL 1A, DL 3 ඔය තුනෙන් උත්තරේ ගන්න ඕනේ. එතකොට ඒකෙන් මතක තියාගන්න DL 1 තමයි වඩාත්ම ගැළපෙන පිළිතුර. දැන් බැරි වෙලාවක් DL 1A කියන එකක් නැතිව ඒකටත් ඔය වෙන මොන හරි WL එකේ හරි තිබුණා නම් එතකොට අපි යන්න ඕන DL 4ද DL 3ද. එතකොට යන්නේ පුතේ DL 3 මතක තියාගන්න. හරි එතකොට අපි යන්නේ DL 3ට කියලා අපි කියනවා. right. ඒ 13ට එතකොට 13ට උත්තරේ 3 ගැටලුවක් නෑ නේද?
13ට උත්තරය 3. ඊළඟට 14 බලමු අපි. පහත ප්‍රකාශ සලකන්න කියලා කියනවා. ඒ ප්‍රකාශය කියනවා කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක අනිලමානයේ මීටර 2ක් උසින් පිහිටුවීම සිදු කරයි හරි. B ප්‍රකාශය කියනවා භෝග සඳහා වැඩි බලපෑමක් ඇති කරනුයේ මීටර 2ක් උසින් හමා යන සුළඟ මගිනි. ඒකත් හරි නේද? ඒ වගේම පුතේ B මගින් ඒ මොකද කරන්නේ? පැහැදිලි කිරීමකුත් කරනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ A හා B ප්‍රකාශ දෙකම නිවැරදිය. B මගින් A විස්තර කෙරේ. B මගින් A විස්තර කෙරේ. පැහැදිලි නේද? ඒ කියන්නේ කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක් කියන්නේ පුතේ කෘෂි කර්මාන්තයේදී වැදගත් වෙන කාලගුණික දත්ත මනින් උපකරණ පිහිටවන තැනක්නේ. මේ කෘෂි කාලගුණික මධ්‍යස්ථානයේ කනිලමානයේ පිහිටවන්න ඕන කියන්නේ මීටර 2ක් උසින්. ඇයි මේ මීටර 2ක් උසින් පිහිටවන්නේ? භෝගවලට බලපෑම් කරනවා කියන්නේ පොළොවේ ඉඳලා මීටර 2ක් උසින් හමාගෙන යන සුළං මගින්. තේරුණාද? ඒ නිසා තමයි අපි පොළොවේ ඉඳලා අනිලමානයේ මීටර 2ක් උසින් පිහිටවන්න කියලා කියන්නේ. පැහැදිලි නේද? හරි. ඊළඟට 15 එහා පැත්තේ නේද? එහා පැත්තට එන්න පුතේ. කාලගුණික මධ්‍යස්ථානයක දත්ත ලබා ගැනීම හා සටහන් කිරීම පිළිබඳ සාවද්‍ය. සාවද්‍ය කියන්නේ පුතේ වැරදි එක. බලමු අපි කාලගුණික මධ්‍යස්ථානයක දත්ත ලබා ගැනීම හා සටහන් කිරීම පිළිබඳ පුහුණුව ලැබූ විශ්වාසවන්ත කෙනෙකු හිටිය යුතුයි. අනිවාර්යයෙන් දැන් ඔයාලා වගේ දුවත් මොකද කරන්නේ? ඔයාලා වෙන කොහේ හරි ගිහලා බොරුවට දත්ත ටිකක් ලියන එනවා. ඔයාලගේ වැඩක් කරගන්න කියලා නේ. එහෙම වෙන්න පුළුවන් නේ. යන්නේ නැහැ. කාලගුණික මධ්‍යස්ථානයේ පැත්තේවත් යන්නේ නැහැ. ඌගේ මොනවා හරි පෞද්ගලික වැඩක් කරගෙන අරකේ මොනවා හරි ටිකක් ලියන්නේ උඩ අවබෝධයකුත් තියෙනවානේ. දැන් ඔයිට කලින් මැනලක් තියෙනවානේ. මේ පැත්තේ යන්නේ මේ වගේ අගයන්. එහෙනම් ආසන්න ඔය වගේ අගයක් ලියාගෙන එනවා. ඒතර විශ්වාසවන්ත පුද්ගලයෙක් නෙමෙයි යා නේද? ඒ වගේම මේ දත්ත ලබා ගැනීම පිළිබඳව පුහුණුවක් තියෙන පුද්ගලයෙකුත් වෙන්න ඕන. ඒතර හරිනේ එක. කාලගුණික දත්ත ලබා ගැනීමේ සම්මත වේලාව වනුයේ පැය 8 හා පැය 15 නෙමේ. පැය 8යි 30යි 15යි 30යි නේද? එහෙනම් ඒක වැරදිනේ. මේක වැරදි. අපෙන් අහන්නේ සාවද්‍යයකනේ. එහෙනම් උත්තරේ 2. තුන්වෙනි එකටත් ගිහිල්ලා බලමු ඕනනම් තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමාන සහ පාංශු උෂ්ණත්වමාන පාඨාංක දත්ත ලබාගත් දින ඉදිරියෙන් සටහන් කරයි. හරි නේද? තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමාන පාඨාංකයි පාංශු උෂ්ණත්වමාන පාඨාංකයි දරුවනේ උදේටත් ගන්නවා අපි හවසටත් ගන්නවානේ නේ. උදේ හවස දෙකේම ගන්නවා. පැහැදිලිද? උදේ හවස දෙකේම ගන්න. එතකොට උදේටත් ගන්නවා නම් හවසටත් ගන්නවා නම් අපි ඉගෙනගෙන තියෙනවා ඒ දත්ත සටහන් කරන්නේ අපි පෙර දිනට අදාළව නේද? එහෙනම් ඔය කියන එක හරි. ලබාගත් දින උදේටත් ගන්නවා නම් හවසටත් ගන්නවා නම් අපි ලබාගත් දිනේටමයි සටහන් කරන්නේ. එතකොට මෙතන කියන එක හරි නේද? උපරිම උෂ්ණත්වමාන පාඨාංක සහ දෛනික වාෂ්පීකරණය දිනකට වරක් පමණ ඒකත් හරි. උපරිම හා අවම උෂ්ණත්වමානයේ පාඨාංක ගැනීමට පෙර කුඩා බඳුනේ ජලය ඇද්දැයි පරීක්ෂා කළ යුතුය. ඒකත් වැරදි වෙලාවට කියවගෙන ආවේ. මේ එතන මගේ දෝෂයක් තියෙන්නේ ඇත්තටම. එතන වෙන්න ඕනේ තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානයෙන් කියලා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන විදිහට අපි උත්තර ගමු. එතකොට දරුවනේ දෙකත් වැරදි, පහත් වැරදි. දෙකත් වැරදි, පහත් වැරදි. දෙකත් වැරදි, පහත් වැරදි. ප්‍රශ්නයක් ඇහුවේ මම හිතන්නේ ඒක දන්නේ නැහැ නේ. කවුද වේටින් එකේ ඉන්නවනේ? නෑනේ කවුරුත් වේටින් එකේ නෑනේ. හිමාශි වෙන්න දෙන්නේ නැත්තේ. හරිද පුතේ? 15ට දෙක කියන්නේ දෙක වැරදි. එතකොට දෙක වැරදි කියන්නේ දෙකක් හරි. පහ වැරදි ඒක නිසා පහ හරි. අපෙන් අහන්නේ සාවද්‍ය ප්‍රකාශන නේ. සාවද්‍ය ප්‍රකාශන එහෙනම් මේ දෙකම හරි. ඊළඟට බලන්න 16 පොදුවේ සැලකුව විට අධිපීඩන පද්ධති හා අවපීඩන පද්ධති පිළිවෙලින්. ඒ කියන්නේ පීඩනය වැඩි වුණොත් මොකද වෙන්නේ? පීඩනය අඩු වුණොත් මොකද වෙන්නේ? ඕකනේ අහන්නේ ඔය. අපි දන්නවා පුතේ පීඩනය වැඩි වුණොත් පැහැබර කාලගුණයක් වර්ෂාව නැති තත්වයක් තියෙන්නේ. වලාකුළු වලින් තොර හසක් වායු ගෝලයක් තියෙන්නේ.
පීඩනය අඩු වුණොත් බලාකුළු වර්ධනය වෙනවා. තද වැසි ගිගුරුම් සහිත තද වැසි ඇති වෙන්න පුළුවන්. right. එහෙනම් අපි බලමු උත්තර යහපත් හා කුණාටු සහිත කියනවා පළවෙනි එක. දෙක කියනවා කුණාටු සහිත හා ඒක නම් කොහොමත් වෙන්න බෑ. 3 සුලං සහිත හා සෞම්‍ය බෑ. 4 සෞම්‍ය හා සුලම් බෑ. 5 වර්ෂා සහිත වියලි වැරදි. උත්තරේ 1 යහපත් හා කුණාටු සහිත කාලගුණික තත්ත්ව හා සම්බන්ධය. පැහැදිලි නේද? උත්තරේ 1. මොකද පීඩනය වැඩි වුණොත් මම ඔයාලට කිව්වා පුතේ වර්ෂාව නැති තත්වයක් තියෙන්නේ. වර්ෂාව නැති තත්වයක්, පැහැබර තත්වයක් තියෙන්නේ. හැබැයි පීඩනය අඩු වුණොත්, අඩු පීඩන තත්වයක් ඇති වුණොත් එතන සුළං ප්‍රවාහ වර්ධනය වෙලා අධික සුළං සමග වැසිබර කාලගුණයක් ඇති වෙන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. එහෙනම් උත්තරය 1 16ට 1. 16ට 1. ඊළඟ 17 බලමු. කොරියෝලිස් බලය එහෙම නැත්නම් අපක්‍රමන බලය ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ ප්‍රධාන වශයෙන් බලපාන පුතේ ගෝලීය සුළං සංසරණය කෙරෙහි. නම් උත්තරේ වෙන්න ඕනේ ගෝලීය සුළං රටාව කෙරෙහිය. ගෝලීය සුළං රටාව මම කලිනුත් පැහැදිලි කළේ. හරි ගෝලීය සුළං රටාව කෙරෙහිය. උත්තරේ වෙන්න ඕනේ 3. ඊළඟට 18 19 ප්‍රශ්න වලට උත්තර ලියන්න මේ මාසික වර්ෂාපතන දත්ත ටික ප්‍රයෝගී කරගන්න කියනවා ඔයාලට. අහනවා 18 මෙම ප්‍රදේශය වෙන්න ඕන මෙම ප්‍රදේශයේ අයත් කෘෂි දේශගුණික කලාපය විය හැක්කේ කියලා අහනවා. එහෙනම් දරුවනේ ඔයාලා ඉස්සෙල්ලා කරන්න ඕන මේ එක එක මාසයේ මාසික වර්ෂාපතනයන්ගේ එකතුව ගන්න ඕන ඔයාලා. හරිද? ඒතකොට එකතුව කීයක් වෙනවද බලමු. එකතු කරලා බලන්න හදපු නැති කෙනෙක් ඉන්නවා නම් 0.0.0.5යි 10යි 13යි 15න් 5 දැම්මා එකක් ඉතිරි 5යි 7යි 13යි 21යි 26යි 32යි 34යි 42යි 48යි 56යි 61යි මම හරියට දන්නේ ඔන්න 6ක් ඉතිරි 8යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි ඔන්න මට නම් එන්නේ පුතේ 1715ක් කියලා විරෝධතාවයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඔයාලටත් ආවේ ඒකද බලන්න. එතකොට දැන් 1715ක් කියන්නේ මේක වැටෙන්න ඕනේ පුතේ වියලි කලාපයට. නේද? මේක වැටෙන්න ඕනේ වියලි කලාපයට. එක්දාස් 715යිනේ 1750ට වඩා අඩුයි කියලා කියන්නේ වියලි කලාපය. දැන් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? පහතරට වියලි කලාපය. පහතරට වියලි කලාපය. තර මෙම ප්‍රදේශයේ අයත් වෙන්න ඕන හපව මෙම ප්‍රදේශයේ අයත් කෘෂි දේශගුණික කලාපයේ එතන ඇත්තටම කෘෂි දේශගුණික නෙමෙයි පුතේ කෘෂි පාරිසරික කියලා හදාගන්න කෘෂි පාරිසරික කලාපයේ සංකේතය විය හැක්කේ හරි දැන් මේ ප්‍රදේශය පුතේ අපෙන් අහනවා අයිති වෙන කෘෂි පාරිසරික කලාපයේ සංකේතය දැන් මේ බලන්න මෙයා 1715 ඉන්නේ දැන් වර්ෂාපතන වාර්ෂික තව 35ක් මේකට ආවනම් ඒ කියන්නේ 1750 වුණා නම් මෙයා පයින්නේ කොහාටද අතරමැදි කලාපයට පයින්නව නේද ඒ කියන්නේ මේ තියෙන්නේ පුතේ වියලි කලාපයට උපරිම වර්ෂාවක් ලැබෙන ප්‍රදේශයක් නේද 1715 කියන්නේ මේ අතරමැදි කලාපයට ඔන්න මෙන්න තව චුට්ටක් කියනනම් කොහෙද
අතරමැදි කලාපයට වැටෙනවා. එහෙනම් අපි බලන්න ඕන මේ දීලා තියෙන උත්තර වලින් වියලි කලාපයේ වැඩිම වර්ෂාවක් ලැබෙන කලාපය මොකක්ද? මේ හැමතැනම ඔයාලගෙන් දැන් මේ පරීක්ෂා කරන්නේ අර සංකේතවල පුතේ ඉලක්කමෙන් එක වුණොත්ද වර්ෂාව වැඩි, දෙක වුණොත් ඔන්න ඔය ටික තමයි මේ අහකට මෙහාට නැවත නැවත ඔයාලගෙන් මේ පරීක්ෂා කිරීමට වාජනය කරන්නේ. හරි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ DM1 කියලා එකක් නැහැනේ. අනිවාර්යෙන් DL කතන්දරයක් තමයි තියෙන්න ඕනේ. එහෙනම් එක වෙන්න බෑ. WL කොහොමත් වෙන්න බෑ. එහෙනම් DL 1Aද DL 3ද IU වෙන්න බෑනේ. එහෙනම් 3ද 4ද කතන්දරේ පැහැදිලි උත්තරය 3 වෙන්න ඕන අනිවාර්යෙන්ම. එහෙනම් DL 1A කියන උත්තරේ වෙන්න ඕන. පැහැදිලි නේද? DL 1A. ඊළඟට බලන්න 20 ශ්‍රී ලංකාවේ ප්‍රධාන වගා කන්නයක් වන යල කන්නේ වගා කටයුතු සඳහා උපයෝගී කරගත හැකි වර්ෂාපතන ආකාර වනුයේ. දැන් අපි දන්නවා වගා කන්නයක් කියන්නේ පුතේ ප්‍රධාන මෝසම් දෙකක් එකට එකතු වෙලා හැදෙන කාල පරාසයක්නේ. ඒතර යල කන්නේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් කාලයේ විදිහට ගත්තොත් මාර්තු වල ඉඳලා සැප්තැම්බර් දක්වා කියලානේ කියන්නේ. මාර්තු වල ඉඳලා අප්‍රේල් දක්වා අපි දන්නවා මොන වර්ෂාවද ලැබෙන්නේ? පළමු අන්තර් මෝසම ලැබෙනවා නේද? ඊළඟට මැයි වල ඉඳලා සැප්තැම්බර් දක්වා අපිට ලැබෙනවා මොකද්ද? නිරිත දිග මෝසම. එහෙනම් පුතේ පළමු අන්තර් මෝසමයි නිරිත දිග මෝසමයි එකට එකතු වුනහම ඒ කාල පරාසය තමයි අපි කියන්නේ යල කන්නේ. එහෙනම් යල කන්නේට වැසි ලැබෙන්නේ ඔන්න ඔය කියන වැසි දෙකෙන් පළවන අන්තර් මෝසමයි නිරිත දිග මෝසමයි. බලන්න මොකද්ද උත්තරය? පළමු අන්තර් මෝසම් වැසි හා නිරිත දිග මෝසම් වැසිය උත්තරය 1. පැහැදිලි නේද? right. ඊළඟට බලමු 21 යල සහ මහ යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන වගා කන්න දෙක වේ. මෙම කන්න පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඒ ප්‍රකාශය කියනවා තෙත් කලාපයේ යල සහ මහ කන්න දෙකම සාර්ථකව වගා කළ හැක. හරි පුතේ තෙත් කලාපය කියන්නේ ඔය යල මහ ඒ කියන්නේ වසර පුරාම හොඳ වර්ෂාපතනයක් තියෙනවා. හරි ඒකනේ අර විශේෂාකාර හැඩය පැහැදිලිව නැහැ කියන්නේ පුතේ. හරි තෙත් කලාපයේ විශේෂාකාර හැඩය පැහැදිලිව නැහැ. ඇයි ඒ? වසර පුරාම හොඳින් පැතිරුණු වර්ෂාවක් තියෙනවා. මේ විදිහට. ඔය විදිහට වසර පුරාම හොඳින් පැතිරුණු වර්ෂාවක් තියෙනවා. නිරිත දිග මෝසම් කාලෙදි ටිකක් වැස්ස වැඩි. ඊසාන දිගවලදී ටිකක් වැස්ස අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ සැලකිය යුතු වර්ෂාවක් ලැබෙනවා. ඒ නිසා අහන්න තෙත් කලාපයේ පුතේ වසර පුරාම ඒ කියන්නේ යල්ල මහ කන්න දෙකම සාර්ථකව වගා කරන්න පුළුවන් කියලා අපි කියනවා. right. ඊළඟට වියලි කලාපයේ වඩා සාර්ථකව වගා කළ හැක්කේ මහ කන්නයයි. හරි නේද? ඇයි වියලි කලාපයට වැඩිම වැසි ප්‍රමාණයක් ලැබෙන ඊසාන දිග මෝසමේ. ඒ නිසා අපිට සාර්ථකව භෝග වගා කරන්න පුළුවන් වෙන්නේ මහ කන්නේ තමයි. යල කන්නේට මැයි සිට ඔක්තෝබර් දක්වාද පැරදිනේ. යල කන්නේ කියන්නේ මාර්තු වල ඉඳලා සැප්තැම්බර් දක්වා. මහ කන්නේ කියන්නේ මහ කන්නේ නෑ මහ කන්නේත් වැරදි. මහ කන්නේ කියන්නේ ඔක්තෝබර් ඉඳලා පෙබරවාරි දක්වා. ඒතර වැරදි. එහෙනම් උත්තරේ හරියන්න ඕනේ පුතේ. A හා B දෙකම නේද? A හා B උත්තරය 4. උත්තරය 4. ගැටලුවක් නෑ නේද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම කරගෙන යනවනේ ඔයාලා අහන්න තියෙන ඒවා. නැත්නම් මම ඔහේ නේද? ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැති මට කියන්න එපා. ඇහෙන්නේ නැහැ මම කලින්ම කියලා තියෙනවනේ. ඔයාලා කියන ඒවා මට ඇහෙන්නේ නැහැ. ඔයාලා මැසේජ් එකක් දාන්න. මම ඊට පස්සේ බලන්න. දැන් අර කොරියෝලිස් බලය මම පැහැදිලි කරලා දුන්නේ ටිකක්. ඒ වගේ තියෙන ප්‍රශ්න සහ විරුද්ධයි නම් මම කියන උත්තර වලට ඒවත් ආගියු කරන්න. හරි. ඔයාලගේ ඒ විරෝධතාවය තව කෙනෙක්ට උදව්වක් වෙන්නත් පුළුවන්. සමහරවිට එයාලගෙත් ඒ වගේ අදහස් තියෙනවා. නමුත් බයට ලැජ්ජාවට හරි ඒවා ඉදිරිපත් කරන්නේ නැහැ. පැහැදිලිද? හරි.
මම හිතනවා මොකුත් ගැටලුවක් නැතුව ඇති කියලා. ඒකයි ඔයාලා නිශ්ශබ්ද වෙන්නේ. ඊළඟට පුතේ නිරිත දිග මෝසම් ඊසාන දිග මෝසම් හා අන්තර් මෝසම් කාලයේදී අන්තර් නිවර්තන අபிසාරී කලාපයේ පිහිටීම නිවැරදිව දක්වා ඇති වර්ණය වන්නේ. හරි ලේසි ප්‍රශ්නයක්. අපි දන්නවා පුතේ නිරිත දිග මෝසම් කාලයේදී අන්තර් නිවර්තන අபிසාරී කලාපයේ ලංකාවට දකුණු දෙසින් තියෙන්නේ. ඊසාන දිග මෝසම් ඊසාන දිග මෝසම් කාලයේදී ලංකාවට දකුණු දෙසින් තියෙනවා. නිරිත දිග මෝසම් කාලයේදී ලංකාවට උතුරු පැත්තෙන් තියෙනවා. අන්තර්මෝසම් කාලයේදී ලංකාවට ආසන්නයෙන් එහෙම නැත්නම් ලංකාව මතින් මෙයා පිහිටන්න පුළුවන් කියනවා. රයිට් දැන් අපි උත්තරේ තෝරමු. එනා නිරිත දිග මෝසම් කාලයේදී උතුරෙන්, ඊසාන දිග මෝසම් කාලයේදී දකුණෙන් ශ්‍රී ලංකාව හරහා. ඒ කියන්නේ උත්තරය 4. උත්තරය 4. හරි නේද? රයිට් පුතේ ඊළඟට බලන්න 23 ඔය 23 මම හිතන්නේ මොකක් හරි ගැටලුවක් තිබුණා කවුරු හරි එක්කෙනෙක් නම් මගෙන් ඇහුවා හදා ගන්න නිරිත දිග මෝසම පිළිබඳ නිරිත දිග මෝසම පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ කියලා. නිරිත දිග මෝසම පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. හරි. මම ඔයාලට විනාඩියක් විතර දෙන්නම්. ඔයාලා උත්තරේ පොඩ්ඩක් වෙනස් කර ගන්නවා නම් වෙනස් කරගන්න. නැත්නම් මට ඕල් දෙන්න වෙනවනේ. විනාඩියක් දෙන්නම් වෙනස් කරනවා නම් වෙනස් කරගන්න. හරි නේද? දැන් බලමු. ඒ ප්‍රකාශය කියනවා පුතේ එය ඊසාන දිග මෝසමට වඩා දිවයින තුලට තෙතමනේ ගෙනේ. දැන් පුතේ නිරිත දිග මෝසම් සුළං එන්නේ බලන්න. මම ඔයාලට කියලා දීලා තියෙනවා මේවා. ඒ ලංකාව නේ තියෙන්නේ. නිරිත දිග මෝසම් සුළං එන්නේ මේ ප්‍රදේශයෙන්නේ. නේද? මේ පැත්තෙන් එන්නේ. එතකොට මේ කියලා කියන්නේ මේ දැන් අපි ලෝක සිතීම දිහා පොඩ්ඩක් බැලුවොත් නැත්නම් ඒක ටිකක් මවා ගත්තොත් ඉතින් මේ ප්‍රදේශයේ තියෙන විශාල සාගර කලාපයක් ලොකු සාගර කලාපයක් තියෙනවා. ඒතර මේ සාගර කලාපයක් කරහා එන නිසා පුතේ ඒ සුළං වල තියෙන ජල වාෂ්ප ප්‍රමාණය ගොඩක් වැඩි කියනවා. හරි? ඒ නිසා සාමාන්‍යයෙන් වැඩි තෙතමන ප්‍රමාණයක් එහෙම නැත්නම් ඇත්තටම කියනවා නම් වැඩි වර්ෂාවක් පුතේ මේ නිරිත දිග මෝසම් සුළං මගින් ඇති කරනවා කියලා අපි කියනවා. එහෙනම් ඒ හරි B කියනවා එය නිවර්තන කලාපීය උණුසුම් මුහුදු මතින් හමායි. ඒකනේ මම මේ පැහැදිලි කළේ. එහෙනම් B හරි ඒ වගේම පුතේ B මගින් ඒ මොකද කරන්නේ? පැහැදිලි කරනවා නේද? එහෙනම් උත්තරේ වෙන්න ඕනේ A හා B ප්‍රකාශ දෙකම නිවැරදිය. B මගින් A විස්තර කෙරේ. B මගින් A විස්තර කෙරේ. ගැටලුවක් නැහැ නේද නේද? හරි. ඊළඟට වලාකුළු නිර්මාණය වන්නේ ජල වාෂ්ප සහිත වාතය අනිවාර්යයෙන් මුලින්ම වෙන්නේ මොකද්ද? අප්ලිෆ්ට් ඒ කියන්නේ උඩට යනවනේ නේ. එහෙනම් ඉහළ නැගීම වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? හරි. ඊළඟට මොකද වෙන්නේ? ප්‍රසාරණයද එහෙම නැත්නම් සංකෝචනයද
මොකද වෙන්නේ? හරි මතක තියාගන්න දැන් ඉහළ නගිනවා ඒ වගේම ඉහළට යනකොට අපි දන්නවනේ අඩු උෂ්ණත්වයක් තියෙන්නේ. ඒ අඩු උෂ්ණත්වය නිසා මොකද වෙන්නේ මෙයාලා දැන් සංකෝචනය වීම තමයි වෙන්නේ. ඒතර මේ සංකෝචනය වෙනකොට තමයි පුතේ අර ජල වාෂ්පයකට එකතු වෙලා චූටි ජල බිඳු බවට පරිවර්තනය වීම වෙන්නේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ඉහළ නැගීම සංකෝචනය සහ සිසිල් වීම නිසාය. හරි ඉහළ නැගීම සංකෝචනය සහ සිසිල් වීම නිසාය. හරි ඊළඟට 25 බලමු. ශ්‍රී ලංකාවේ වගා කන්න පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඒ ප්‍රකාශයේ කියනවා යල කන්නේට වර්ෂාව ලැබෙනුයේ පළමු අන්තර මෝසමෙන් හා නිරිත දිග මෝසමෙනි. හරි අපි කලිනුත් කතා කළා. වේලි කලාපයේ වඩා සාර්ථකව වගා කළ හැකි මහ කන්නයයි හරි. යල කන්නේට මැයි සිට ඔක්තෝබර් දක්වාද මහ කන්නේට දෙසැම්බර් ඒක කලිනුත් තිබුණා හැබැයි සමහර ප්‍රකාශ වෙනස්නේ. C වැරදි පුතේ. එතකොට A හා B විතරයි උත්තරය 4. කලිනුත් තිබේ ඕකමද? නෑ නේද? චුටි වෙනසක් තියෙනවා. එහෙනම් 25ට උත්තරය 4 වෙන්න ඕන. ඊළඟට බලන්න 26. ඒකේ AB කියලා ප්‍රකාශ දෙකක් තියෙනවා. ශ්‍රී ලංකාව කෘෂි දේශගුණික කලාප 7කට බෙදා ඇත. හරි නේද? කෘෂි දේශගුණික කලාප 7යි තියෙන්නේ. කෘෂි පාරිසරික කලාප 46යි. මේ දේශගුණික කලාප 3යි. එමෙන්න තියෙන්නේ තෙත් කලාපය හා වියලි කලාපය කෘෂි දේශගුණික කලාප 3 බැගිනුත් අතරමැදි කලාපය කෘෂි දේශගුණික කලාප 1කටත්. පැරදී නේද? තෙත් කලාපය 3කට බෙදෙනවා. අතරමැදි කලාපයක් 3කට බෙදෙනවා පොතේ. වියලි කලාපය මම කලිනුත් කිව්වේ අපිට ප්‍රශ්න කීපයක්ම හම්බුණා. වියලි කලාපයේ තියෙන්නේ 5-8 විතරයි. එහෙනම් 5-8 වියලි කලාපයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ කෘෂි දේශගුණික කලාප කියන්නේ 5-8 තියෙන්නේ. වියලි කලාපයේ තියෙන එකයි. හැබැයි තෙත් කලාපය 5-8 තියෙනවා. මැද රට තියෙනවා. උඩ රට තියෙනවා. අතරමැදි කලාපය 5-8 තියෙනවා. මැද රට තියෙනවා. උඩ රට තියෙනවා. එහෙනම් B වැරදි A හරි. පැහැදිලිද? A හරි B වැරදි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ A ප්‍රකාශය නිවැරදි වන අතර B ප්‍රකාශය වැරදිය. හරි නේද? ඊළඟ 27 කාලගුණික පද්ධති නිර්මාණය වන්නේ වායුගෝලයේ ප්‍රබල ලෙස සිදුවන වෙනස් වීම නිසාය. උත්තරය 1 ලේසි ප්‍රශ්නයක් පොතේ 1. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක වාෂ්පීකරණය මැනීම සඳහා වාෂ්පීකරණ තටාකය භාවිත කරයි. එයින් පාඨාංක ලබා ගන්නේ දිනකට එකපාරයි ගන්න උදේ 8:30ට විතරයි. දිනකට වරක් වාෂ්පීකරණ ප්‍රමාණය උසක් ලෙස මිලිමීටර වලින්. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? බලන්න උත්තරේ වෙන්න ඕනේ දිනකට වරක් වාෂ්පීකරණ ප්‍රමාණය උසක් ලෙස මිලිමීටර වලින්. 4 වෙනි උත්තරය. 4 වෙනි උත්තරය. ඊළඟට 29 සිට 31 දක්වා පිළිතුරු සැපයීමට පහත දැක්වෙන තොරතුරු ගොනුව භාවිත කරන්න කියනවා. ඉහත සම්බන්ධතා තුරෙන් වර්ෂාපතන ආකාරය හා එම වර්ෂාපතනය ලැබෙන කාලය පිළිබඳව නිවැරදි සම්බන්ධය බලමු අපි එකින් එක පොතේ. නිරිත දිග මෝසම සැප්තැම්බර් සිට දෙසැම්බර් බොරු. ඊසාන දිග මෝසම ජනවාරි සිට මාර්තු පච. අන්තර් මෝසම 1 මැයි සිට සැප්තැම්බර් පච. අන්තර් මෝසම 2 ජූනි සිට ජූලි පච. වාසුලේ ජනවාරි සිට පෙබරවාරි. මට වැරදුනාද? නිරිත දිග මෝසම සැප්තැම්බර් සිට දෙසැම්බර් වැරදි. ඊසාන දිග මෝසම ජනවාරි සිට මාර්තු වැරදි. අන්තර් මෝසම 1 මේ උත්තර හොයන්න කියන ටිකක් වෙනස් විදියකටනේ. අපිට එතන නෙමෙයි පුතේ බලන්න වෙන්නේ.
අපිට උත්තරේ බලන්න වෙනවා. එකින් එක උත්තරේ. මම හිතුවේ මේ ඒකට ඉස්සරහින් තියෙන එක හරියද කියලා. බලනකොට එහෙම බලනකොට එකක්වත් නෑ. හරි. අපිට මෙතන මේ දීලා තියෙන උත්තර වලින් යමු. බලන්න AP කියන්නේ මොකද්ද? A නිරිත දිගමෝසම P කියන්නේ ඒක කොහොමත් වැරදි එතකොට. AR බලන්න. හරි නේද? A කියන්නේ නිරිත දිගමෝසම, R කියන්නේ මැයි සිට සැප්තැම්බර්. හරි. BQ ඊසාන දිගමෝසම වැරදි. ඔක ඊසාන දිගමෝසමේ කාලයක් තිබුණේ නැහැ නේ කොහෙවත්. CS අන්තර්මෝසම 1 වැරදිනේ. ජූනි සිට ජූලි වැරදිනේ. අන්තර්මෝසම 1 මාර්තු අප්‍රේල් නේ. DP වැරදිනේ. DP වෙන්න ඕනේ ඔක්තෝබර් නොවැම්බර්. ඒ කියන්නේ සෝරි. අන්තර්මෝසමේ 2 නේ. එතකොට ඔක්තෝබර් නොවැම්බර්. ඒ කියන්නේ මෙනි තියෙන්නේ. එහෙනම් පුතේ උත්තරේ වෙන්න ඕනේ AR. ඒ කියන්නේ උත්තරේ 2. හරි නේද? පැටලුන්නේ නැහනේ. AR උත්තරේ 2. හරි. ඊළඟට ඒකේ අනිත් එක බලමු. අන්තර්නිවර්තන අபிසාරී කලාපයේ ශ්‍රී ලංකාවෙන් උතුරු දෙසට විස්ථාපනය වන්නේ. ලංකාවෙන් උතුරු පැත්තට යන්නේ නිරිත දිගමෝසම් කාලයේ. එහෙනම් උත්තරය A මාර්ගිනේ. 1. ශ්‍රී ලංකාවේ වියලි කලාපයට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන්නේ ඊසාන දිගමෝසමෙන්නේ. එහෙනම් B. උත්තරේ 2. එතකොට 2 1 2 එහෙමයි ආවේ. 2 1 2 2 1 2 එහෙමයි එන්නේ. හරිද? හරි. ඊළඟ බලන්න පුතේ 32 ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප පිළිබඳ වගන්ති කිහිපයක් පහත දැක්වේ. ශ්‍රී ලංකාව ප්‍රධාන දේශගුණික කලාපවලට බෙදීමේදී උෂ්ණත්වය හා වාර්ෂික වර්ෂාපතනය පදනම් කරගනු ලැබේ. වැරදි. වාර්ෂික වර්ෂාපතනය සහ එයාගේ ව්‍යාප්තිය පිළිබඳව තමයි අපි සලකා බැලීම කරන්නේ. උෂ්ණත්වය සලකන්නේ නැහැ. ප්‍රධාන දේශගුණික කලාප කෘෂි පාරිසරික කලාපවලට බෙදීමේදී උච්චත්වයේ සැලකිල්ලට ගැනේ. උච්චත්වයේ සැලකිල්ලට ගැනෙනවා. යලකන්නේට මැයි සිට ඔක්තෝබර් දක්වාද, මහ කන්නේට දෙසැම්බර් සිට මාර්තු දක්වාද කාල සීමා වැරදි. ඒක වැරදි. එහෙනම් හරියන්නේ පුතේ B පමණේ පිළිතුර 2. B පමණේ පිළිතුර 2. 33 බලන්න කෘෂි පාරිසරික කලාපයක් අංකණය සඳහා යොදා ගන්නා සංකේතේ කැපිටල් ඉංග්‍රීසි අකුරු 3ක් නැත. කැපිටල් ඉංග්‍රීසි අකුරු 2යි. එක සිම්පල් ඉංග්‍රීසි අකුරක් තියෙන්නේ. පළමු ඉංග්‍රීසි අකුරෙන් උච්චත්වයේ නෙමෙයි පුතේ දේශගුණික කලාපය දක්වන්නේ. සෑම විටම අංකයේ නොතිබිය හැකිය නෑ. අනිවාර්යයෙන්ම අංකයේ තියෙන්න ඕන. සිම්පල් ඉංග්‍රීසි අකුර තමයි අනිවාර්ය නැත්තේ. අංකයෙන් ප්‍රමාණය අංකයෙන් ප්‍රමාණයේ ව්‍යාප්තිය දක්වයි. එතන ප්‍රකාශයේ වැරද්දක් තියෙනවා. දෙවන ඉංග්‍රීසි අකුරෙන් දේශගුණික කලාපය දක්වයි වැරදි. පුතේ 4 වෙනි උත්තරේ චුට්ටක් වෙනස් කරගන්න. අංකයෙන් තෙතමන ප්‍රමාණය දක්වයි. තෙතමන ප්‍රමාණය දක්වයි. අර ව්‍යාප්තිය කියන වචනේ කපලා තෙතමන ප්‍රමාණය දක්වයි. ඒකේදී ප්‍රශ්නේ නම් වැරද්දක් තියෙනවා. ඔයාලට හරියට ඒ උත්තරේ කියලා ගන්න අමාරුයි ඉතින්. ඔය තිබ්බ විදියට. ඉතින් ඔයාලට වැරදි නම් ඉතින් වැරදි දාන්න එපා. ඕල් එකක් දෙන්න. ඕල් එකක් දෙන්න කමක් නැහැ. නේද? මගේ වැරද්දක් නේ. රයිට් පුතේ බලන්න 34 චුටි විස්තරයක් දෙනවා මම ඔයාලට. උත්තර අර්ධගෝලයට ගිම්හාන ඍතුව ලැබීම. එන උත්තර අර්ධගෝලේ ඊට ටික ඔයාලට සම්පූර්ණ කරන්නත් පුළුවන්. උත්තර අර්ධගෝලයට ගිම්හාන ඍතුව ලැබුවාම එහි උෂ්ණත්වය වැඩි වෙනවා, පීඩනය අඩු වෙනවා. උතුරින් දකුණට හමන සුළං වල පීඩනයට වඩා දැන් දකුණෙන් උතුරට හමන සුළං වල පීඩනය වැඩි. අන්තර්නිවර්තන අபிසාරී කලාපයේ උතුරු දෙසට විස්ථාපනය වෙනවා.
දැන් මොකද වෙන්නේ? දකුණු දෙසින් හමන සුළං ධාරා දිවයිනට නිරිත දිගින් ඇතුල් වෙනවා. දිවයින මතින් අන්තර්නිවතන අபிසාරී කලාපය දක්වා ගමන් කරනවා. මේ සුළං ධාරාවල තියෙන ජල වාෂ්ප නිසා දිවයිනට වැසි ලැබෙනවා. ඒ වැසි වලට කියනවා නිරිත දිග මෝසම් වැසි කියලා. උත්තරේ මොකද්ද? නිරිත දිග මෝසම් සුළං ඇතිවන ආකාරයයි. උත්තරේ 5. ඔන්න මම කතන්දරේම කියාගෙන ගියා. උත්තරේ 5. ස්ටීවන්සන් ආවරණය තුල තැන්පත් කරන්නේ හරිම ලේසි ප්‍රශ්නයක්. මොකද උත්තරය 4. උපරිම උෂ්ණත්වමානය තෙත් සහ වියලි බල්බ උෂ්ණත්වමානය සහ බැරෝමීටරයයි. බැරෝමීටරයත් මතක තියාගන්න පුතේ. ස්ටීවන්සන් ආවරණය තුල තමයි අපි තැන්පත් කිරීම කරන්නේ. පැහැදිලිද? හරි. ඔන්න බහුවර්ණ 35 නම් ඉවර කරගත්තා. Oh my god වෙලාව. හරිද? අය හමාරක් වෙලානේ. මෙතන බහුවර්ණ වල ගැටලුවක් නැතුව ඇති නේද? 35ෙම ඔයාලගේ හරි කීයද කියලා ඔයාලට පුළුවන් බලා ගන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා හදා ගන්න. ඒවා නැවත වර්ධින්න දෙන්න එපා. ඒකයි වැදගත් වෙන්නේ පේපර් ක්ලාස් එකක් කරන එකේ. සමහර විට දැන් සමහර ළමයි ඉන්නවා මේ පේපර් එකම ආයි සති දෙකකින් දුන්නොත් ඒ වැරදුනේම මායෙත් වර්ධිනවා. ඒ කියන්නේ අතර මේ පේපර් එක කරපෙකින් පළක් අරගෙන නෑ ඒ ළමයා. හරිද? මේ පේපර්ස් කරන එකේ අරමුණ පුතේ ඔයාලට වර්ධින තැන් අඳුන් ඔයලා පෙන්නලා මේ වැරදි ඔයාලගේ අඩු කරගන්න එක තමයි මේකෙන් වෙන්න ඕනේ. හරිද? 34ට 2ද 5ද කියලා අහනවා පුතේ. ඉන්න බලන්න. අමාරු වෙන්නව නේද? 34ට 2 හෝ 5 දෙකෙන් ඕනම එකක් ගන්න. 2 හෝ 5. ඒක දෙකම හරි පුතේ. නිරිත දිග මෝසම් සුළං, නිරිත දිග මෝසම් වැසි. මෙහෙමයි ඉතින් උත්තර දැන් මට මෙහෙම කියන්න පුළුවන් විභාගයේදී ඇත්තටම මෙහෙම තිබුණා නම් ඒක සමහර විට දෙක පහ කියන උත්තර දෙකම වෙන්නේ නැතිව අපිට තර්ක කරන්න පුළුවන් ඇත්තටම උත්තරයකට වඩාත් ගැළපෙන උත්තරයක් විදිහට තර්ක කරන්න පුළුවන්. එහෙම වුණොත් ඇත්තටම පස්වෙනි උත්තරේ තමයි වෙන්න ඕනේ. හරි? එහෙම වුණොත් මොකද අපි මේ විස්තර කරන්නේ ඇත්තටම නිරිත දිග මෝසම් සුළං ඇතිවන විදිහ. ඊට පස්සේ තමයි මේ සුළඟ නිසා තමයි ඒ සුළං ධාරා ඇවිල්ලා මධ්‍යම කඳුකරේ ගැටිලා ඉහළ නැගලා තව කතන්දරයක් වෙනවනේ. ඒ නිසා මම කියන්නද දෙක දෙන්න එපා. පහම ගන්නකො. හරි? පස්වෙනි උත්තරේම ගන්න. එහෙම තනුත් තියෙන්න ඕනනේ පේපර් එකේනේ. උත්තරේ පහම ගන්න. දෙක දෙන්න එපා. 35ටත් කියන්න 35ට 4. ඒකේ වැරද්දක් නෑ පුතේ. 35ට 4. හරි. අපි යමුද ව්‍යුහගත එකත් ඉක්මනට බලන්න. මං හිතන්නේ ව්‍යුහගත එකේ කොටසක් නම් එදා කළා. නමුත් මං ආයේ මුල ඉඳලා කරගෙන යන්නම්. දැන් ඔයාලට මං හිතන්නේ කිසිම ගැටලුවක් නැතුව හොඳින් ඇහෙනවා ඇති. කවුරුත් එහෙම ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. අපි ඉක්මනට බලාගෙන යමු නැවත ව්‍යුහගත එක මුල ඉඳලා. ඒකේ පළවෙනි රෝම ඉලක්කම අහනවා පුතේ. මම ප්‍රශ්න අඩුවෙන් කියවන්නම්. කෙලිම උත්තරවලට එන්නම්. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක් පිහිටුවීමට සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු දෙකක්. අපිට කරුණු ගොඩාක් තියෙනවා පුතේ. ඔයාලා ඒකෙන් කරුණු දෙකක් ලියන්න. මම කීපයක් කියන්නම් ඔන්න. ප්‍රදේශයේ නියෝජනය වන ස්ථානයක් වෙන්න ඕන. ප්‍රදේශයේ නියෝජනය වන ස්ථානයක් වීම. බාහිර බාධක වලින් තොර ස්ථානයක් වීම. බාහිර බාධක වලින් තොර ස්ථානයක් වීම. හරි? බාහිර බාධක වලින් තොර ස්ථානයක් වීම. ඊළඟට ජල වහනයේ සතුටුදායක සමතල භූමියක් වීම.
ජල වාහනයේ සතුටුදායක සමතලා භූමියක් වේම. ජල වාහනයේ සතුටුදායක සමතලා භූමියක් වේම. තව ඉතින් කියනවා නම් විවෘත භූමියක් වේම. නැත්නම් නිරාවරණය වුණ භූමියක් වේම. පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වේම. නේද? ඉතින් ඔයවා තමයි පුතේ අපිට ගන්න වෙන්නේ. උන මං කිව්වා එකකට ලකුණු 3 ගානේ ලකුණු 6යි. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක් හා කාලගුණික මධ්‍යස්ථානයක් අතර වෙනස්කම් දෙකක් ලියන්න කියනවා. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක වාෂ්පීකරණ තැටිය පවල් උෂ්ණත්වමාන තිබීම අනිවාර්යයි. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක වාෂ්පීකරණ තැටිය පාංශු උෂ්ණත්වමානය තිබීම අනිවාර්යයි. කාලගුණික මධ්‍යස්ථානයක අනිවාර්ය නැත. කාලගුණික මධ්‍යස්ථානයක අනිවාර්ය නැත. දැන් නම් මధుරෝ කරනවා. කාලගුණික මධ්‍යස්ථානයක අනිවාර්ය නැත. ඊළඟට කාලගුණික මධ්‍යස්ථානයක බැරෝමීටරය තිබීම අනිවාර්ය නමුත් කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක අනිවාර්ය නැත. බැරෝමීටරය කියන එකට වායු පීඩන මාන කියලා ලිව්වොත් කමක් නැත. කාලගුණික මධ්‍යස්ථානයක බැරෝමීටරය තිබීම අනිවාර්ය නමුත් කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක අනිවාර්ය නැත. ඊළඟ කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක අනිලමානය හා සුළං දිශා දර්ශකය ඔය දෙකෙන් එකක් ලියලා තිබුණත් කමක් නැහැ. හරි දෙකම ඕනේ. අනිලමානය හා සුළං දිශා අර වාෂ්පීකරණ තැටියේ පාංශු උෂ්ණත්වමානයේ දෙකෙන් එකක් තිබුණත් දෙන්න. නැවත කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක අනිලමානය හා සුළං දිශා දර්ශකය මීටර 2ක් උසින් පිහිටුවයි. කාලගුණික මධ්‍යස්ථානයක විවිධ උස මට්ටම් වල ඒක එහෙමයි ඇග්‍රි වල දීලා තියෙන්නේ. මේ විදිහටම ලියන්න BST අයට මම කියන්නේ විවිධ උස මට්ටම් වල පිහිටුවයි. නැත්නම් උස මට්ටම වෙනස් විය හැක කියලා ලිව්වත් කමක් නැහැ. හරි විවිධ උස මට්ටම් වල පිහිටුවයි. නැත්නම් උස මට්ටම වෙනස් විය හැක. right ඊළඟට තව එකක් කිව්වොත් කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක ෂණිකව සිදුවන කාලගුණික වෙනස් වීම ලබා ගන්න බෑ. හරි ඊට අදාළ තාක්ෂණයක් නැහැ පොතේ. නමුත් කාලගුණික මධ්‍යස්ථානයක ෂණිකව සිදුවන කාලගුණික වෙන උදාහරණයක් විදිහට සුළඟේ වේගයේ සිදුවන වෙනස් වීම එහෙම අපිට ෂණිකව ලබා ගන්න හැකියාව තියෙනවා. ඒක ගැළපෙන විදිහට ලියන්න. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක ෂණික කාලගුණික වෙනස් වීම ලබාගත නොහැකි නමුත් කාලගුණික මධ්‍යස්ථානයක ඊට අවශ්‍ය තාක්ෂණයන් ඇත. ඊට අවශ්‍ය තාක්ෂණයන් නැත. right ඔය මොනවා හරි ඔය මම කියපු වගේ ඕනම දෙකක් ලියලා තියෙනවා නම් ලකුණු 8ක් හම්බ වෙනවා දරුවනේ වාලට. ලකුණු 8ක් හම්බ වෙනවා. ඊළඟට කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක සිදු කළ යුතු වැදගත් නඩත්තු කටයුත්තක් ලියා දක්වන්න. තනකොළ වවා කොටට කපා තිබීම. තනකොළ වවා කොටට කපා තිබීම. හරි තනකොළ වැවීම විතරක් තිබ්බොත් දෙන්න එපා. තනකොළ වවල කොටට කපලා තියෙන්න ඕන. සාමාන්‍ය අඟලක් විතර වගේ උසට කපලා තියෙන්න ඕන. පැහැදිලිද? right 4 කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක පහත එක් උපකරණයක් පොළොව මට්ටමේ සිට පිහිටුවන උස ලියා දක්වන්න. අනිලමානය මීටර 2යි. සූර්ය දීප්තමානය මීටර 1.5යි. වාෂ්පීකරණ තැටිය සෙන්ටිමීටර 15යි. ඒකක තිබිය යුතුයි. ඉලක්කම විතරක් ලියලා තිබොත් දෙන්න එපා. ඒකකය තියෙන්නම ඕන. මීටර 2යි මීටර 1.5යි සෙන්ටිමීටර 15යි.
ඒක සෙන්ටිමීටර් කියලාම තියෙන්නත් ඕන. හරි. මීටර 15ක් ඒ වැරදිය. හරි ඊළඟට කාලගුණික දත්ත වාර්තා කිරීමේ වැදගත්කම් දෙකක් ලියන්න. මොනවද? මම එදත් මේක කිව්වා ඔයාලට. එකක් තමයි පුතේ අපිට ප්‍රදේශයට ගැලපෙන භෝග වර්ග තෝරාගනින්නේ. භෝග වගා කරන කාල සීමා තීරණය කරද්දී ඊට පස්සේ පොහොරේ දීමේදී වගේ පලිබෝධනාශකයේ දීමේදී හරි අන්න ඒ වගේ අවස්ථාවලදී ඊට අමතරව අපිට අස්වැන්න පිළිබඳ පුරෝකථනය කරද්දී ඊට පස්සේ කෘෂි ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ඔය වගේ නොයෙකුත් වැදගත්කම් මේ කාලගුණික දත්ත වාර්තා කිරීමේ තියෙනවා කියලා අපි කියනවා. පැහැදිලිද? ප්‍රදේශයට ගැලපෙන භෝග තෝරා ගන්න, භෝග වගා කරන කාල තීරණය කරන්න, ඊට පස්සේ තව ජල සම්පාදන අවශ්‍යතාව තීරණය කරන්න විශේෂ කාරණයක් එකක්. ජල සම්පාදන අවශ්‍යතාව තීරණය කරන්න. ඊළඟට පොහොරේ දීමේදී, පලිබෝධනාශකයේ දීමේදී, ඊළඟට භෝග අස්වැන්න පිළිබඳ පුරෝකථනය කිරීමේදී, කෘෂි ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ඒ වගේ ඕනම දෙකක් ලියලා තියෙනවා නම් ලකුණු 6ක් හම්බ වෙනවා එකකට 3 ගානේ. ඊළඟට B කොටස බලමු. කෘෂි දේශගුණික කලාප වර්ගීකරණයේදී සලකා බලන සාධක දෙක නම් කරන්න. වර්ෂාපතනය, වාර්ෂික වර්ෂාපතනය කියලා ලියලා තියෙනවා නම් වඩා හොඳයි. උච්චත්වය, වාර්ෂික වර්ෂාපතනය, උච්චත්වය. ওই දෙකනේ පුතේ අපි සලකන්නේ නේද? ඉස්සෙල්ලා වාර්ෂික වර්ෂාපතනය පදනම් කරගෙන දේශගුණික කලාප තුනකට බෙදලා ඒ දේශගුණික කලාප තුන තවදුරටත් බෙදනවා උච්චත්වය පදනම් කරගෙන කෘෂි දේශගුණික කලාප 7කට. එහෙම නෙවෙන්නේ උනේ නේද? හරි. එහෙනම් වාර්ෂික වර්ෂාපතනය උච්චත්වය ලකුණු 6යි. ඊළඟට එහා පැත්තට එන්න කෘෂි පාරිසරික කලාප වර්ගීකරණයේදී සලකා බලන සාධක 3ක්. කෘෂි පාරිසරික කලාප. ඒතර අපිට ලියන්න පුළුවන් මාසික වර්ෂාපතනයේ 75% අපේක්ෂිත මට්ටම නැත්නම් සම්භාවිතාව. ප්‍රධාන භූමි පරිහරණය, ප්‍රධාන පස් කාණ්ඩය, භූ විෂමතාව. හරි. ඒ වගේ සාධක. හරි නේද? ඊළඟට කෘෂි පාරිසරික එතන ලකුණු 9යි එකකට 3 ගානේ. කෘෂි පාරිසරික කලාප අංකනයේදී යොදා ගන්නා සංකේතයේ පළමු හා දෙවන ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් නිරූපණය කරන ලක්ෂණ ලියා දක්වන්න. අපි දන්නා පුතේ පළවෙනි කැපිටල් ඉංග්‍රීසි අකුර. හරි මතකයි නේද? මම ඔයාලට ඉගැන්නුවා. ඔන්න මම ආපහු නැවත ඔන්න මතක් කරන්නම් ඔයාලට. මෙහෙම ගත්තොත් WM එක A වගේ නේද? මම ඔයාලට දීලා තියෙනවා නෝට් එකේ. මේ පළවෙනි කැපිටල් ඉංග්‍රීසි අකුරෙන් පෙන්වන්නේ පුතේ දේශගුණික කලාපය. දෙවෙනි ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් පෙන්වන්නේ උච්චත්ව කලාපය. ඉලක්කමෙන් පෙන්වන්නේ තෙතමන ප්‍රමාණය. මෙයාගෙන් පෙන්වන්නේ තෙතමන ව්‍යාප්තිය. ඕමනේ අපි ඉගෙන ගන්න නේද? මතක ඇතිනේ ඔයාලට? හරි. එහෙනම් ලියන්න පළමු ඉංග්‍රීසි කැපිටල් අකුර දේශගුණික කලාපය. දේශගුණික කලාපය. දේශගුණික කලාපය. දෙවන ඉංග්‍රීසි කැපිටල් අකුර උච්චත්ව කලාපය. ලකුණු 6යි. ඊළඟට C කොටස හිස්තැන් ටික මම එදා පුරවලා දුන්නා මම හිතන්නේ වාෂ්පීකරණය මැනීමේ උපකරණයේ වාෂ්පීකරණ තැටිය. ඒතර අංක 1 කියන හිස්තැනට එන්න ඕනේ වාෂ්පීකරණ තැටිය ලෙස හැඳින්වේ. මෙය අංක 2 හිස්තැනට ගැල්වනයිස් කියලා එන්න ඕන. ගැල්වනයිස් තහඩු වලින් සාදා ඇති අතර බඳුන මතට පතිත වන සූර්ය
විකිරණ මගින් සිදුවන වාෂ්පීකරණය. මම ඒකට උත්තර දෙකක් දුන්නා මං හිතන්නේ පුතේ. වාෂ්පීකරණය කියලා ලිව්වත් කමක් නැහැ. රත් වීම කියලා ලිව්වත් කමක් නැහැ. අවම කිරීම සඳහා මෙම තහඩුව මත සුදු හතරට සුදු තෙන් තාලේප කොට ඇත. මේ තුලට ජලය පුරවා ඇති අතර ජල මට්ටමේ උස මනිනු ලබන්නේ නිසලලින්ද. අංක 5ට නිසලලින්ද තුලදීය ජල මට්ටමේ උස වඩා නිවැරදිව මැන ගැනීමට කොකු මානය යදාගනි. ඇදලේද ත්‍රෙක හිස් තැනකට ලකුණු 2 ගානේ පුතේ ලකුණු 12යි. ලකුණු 2 ගානේ ලකුණු 12යි. හරි ඊළඟට ඩී කොටසේ එමු ඉක්මනට. ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන ප්‍රධාන යාන්ත්‍රණ තුන නම් කරන්න. මෝසම් සුළං, අන්තර් මෝසම් ක්‍රියාවලිය, කාලගුණික පද්ධති. මෝසම් සුළං කියන එකට මෝසම් ක්‍රියාවලිය කියලා ලියලා දෙනවා නම් ඒත් දෙන්න. මෝසම් සුළං එහෙම නැත්නම් මෝසම් ක්‍රියාවලිය, අන්තර් මෝසම් ක්‍රියාවලියට සංවහන ක්‍රියාවලිය කියලා තියෙනවා නම් කමක් නෑ ඒත් දෙන්න. අන්තර් මෝසම් ක්‍රියාවලියට සංවහන ක්‍රියාවලිය කියලා ලියලා තියෙනවා නම් කමක් නෑ ඒත් දෙන්න. ඊට පස්සේ කාලගුණික පද්ධති ඒකට වෙන නම් නෑ කාලගුණික පද්ධති තමයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතන ව්‍යාප්තිය කුමන හැඩයක් ගන්නේද? අපිට බහුවර්ණ පේපර් එකෙත් හම්බුණා. ද්විශීර්ෂාකාර ලකුණු දෙකයි. කලින් එකට ලකුණු 9යි 3 ගානේ. ඉහත දෙකෙහි සඳහන් කළ හැඩය වඩාත් හොඳින් දැකගත හැකි දිස්ත්‍රික්ක යටින් ඉරි අඳින්න. එතකොට අපි දැන් මේ වෙනකොටත් කතා කරගෙන ආවා පුතේ මේ දේශේශාකාර හැඩය පැහැදිලිව තියෙන්නේ වියලි කලාපේ. එහෙනම් අපි මේ දීලා තියෙන දිස්ත්‍රික්ක වලින් වියලි කලාපේට අයිති ටික තෝරමු. මොනවද වෙන්න ඕනේ? කොළඹ වැරදි තෙත් කලාපය, අනුරාධපුරය හරි, පොළොන්නරුව හරි, කුරුණෑගල වැරදි අතරමැදි කලාපය, කෑගල්ල තෙත් කලාපය නිසා වැරදි, මහනුවර තෙත් කලාපය නිසා වැරදි, ත්‍රිකුණාමලය. එනම් අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය ලකුණු 1කට 2 ගානේ 6යි. මෙතන පොඩි නීතියක් තියෙනවා. ලකුණු දෙනකොට වැරදි උත්තරයකට හරි එකක් කපනවා. පැහැදිලිද? වැරදි උත්තරයකට හරි උත්තරයක් කපනවා. හරි? තේරුණාද? ඒ කියන්නේ දැන් ඔයාලා අනුරාධපුරයත් ගහලා පොළොන්නරුවත් ගහලා ඊළඟට කුරුණෑගල ගහලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාලගේ හරි එකයි. දැන් ලකුණු 2යි. මේ ඔයාලා මේ ඔක්කොටම යටින් ඉරි පුළුවන් සමහර කෙනෙකුට මොකද කරන්නේ ඔක්කොට පිළි ගහනවා. එතකොට හරිනේ මොකක් හරි හරියනවා. නේද? මොකක් හරි හරියනවා කියලා ඉරි ගහනවා. බිඳුවයි බිඳුවයි එතකොට. එහෙම බෑ. එහෙම කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? නේද? එහෙනම් හරි එකකට වැරද්දකට හරියක් හැපෙනවා. දෙකක් හරි ගිහිල්ලා දෙකක් වැරදුනා නම් ඔබ මුකුත් කරලා නැහැ. ලකුණු බිඳුවයි. තේරුණානේ? හරි. ප්‍රශ්නයක් අහලා තියෙනවා පුතේ වර්ණීය පරිමාණය මොකටද තියෙන්නේ? වර්ණීය පරිමාණයේ තියෙන පුතේ අර කොකුමානයනේ. ඒ කොකුමානයේ වර්ණීය පරිමාණයෙන් තමයි ප්‍රීතා නිවැරදිව පාඨාංකයේ කියවා ගන්න. දැන් ওই වර්ණීය පරිමාණය ගැන මට ඔයාලට පැහැදිලි කරන්න ගියොත් මම අමාරුයි වැටෙනවා. වෙන මොකද මේ වෙන්නේ? මම අමාරුයි වැටෙනවා. ඒක දැන් අර ටෙක්නොලොජි කරන අය නම් දන්නවා. මේ ආර්ට් කරන අය වර්ණීය පරිමාණය ගැන දැන් ඔක කියලා දෙන්න මට හම්බ වෙන්නේ නෑ ඔයාලට. ඒකේ ප්‍රධාන පරිමාණය සහ වර්ණීය පරිමාණය කියලා පොතේ පරිමාණ දෙකක් තියෙනවා. ප්‍රධාන පරිමාණයෙන් පාඨාංකය අරගෙන ඊට පස්සේ ප්‍රධාන පරිමාණය සහ වර්ණීය පරිමාණයේ කොටස් සමපාත වෙන තැන් බලලා එහෙම කතන්දරයක් තියෙන්නේ. ඒක ඉතින් ඔයාලට අවශ්‍ය නැති නිසා ඔයාලා හිතන්න යන්න එපා. අනවශ්‍ය දේවල් ඔලුවට දාගෙන බරක් කරගන්න ඕනේ නෑනේ. SFT කරන අයට නම් තියෙනවා. එයාලා ඉතින් දැනගන්න ඕන මේ වගේ පාඨාංක කියවන විදිහේ ඉඳලා. හරිද? ඕනනම් මම දවසක වර්ණීය කැලිපර් මට මතක් කරන්නකෝ වර්ණීය කැලිපරයක් දීලා මම චුට්ටක් එහෙම කියලා දෙන්නම්. දැන් මෙතන මම ඔයාලට මේක මවලා පෙන්වන්න හැදුවට ඔයාලට මවා ගන්න බෑ. මොකද එහෙම වුණොත් මට මේකේ රූපයෙන් දැඳ ඔට්ටු වෙන්න වෙනවා. ඒක අපිට
අනවශ්‍ය දෙයක් නිසා මම දැන් ඒ ගැන මුකුත් කියන්නේ නැහැ. වර්ණීය පරිමාණයක් කියන එක ඔයාලගේ ඔය ඇග්‍රි වල කියවෙන්නේ පුතේ කොපුමානයේ තියෙන්නේ වර්ණීය පරිමාණයක් කියනවා. වර්ණීය පරිමාණයකින් කරන්නේ යම් මිනුමක් ඉතා නිවැරදිව මැන ගන්නවා. හරි? වර්ණීය පරිමාණයකින් ඒක තමයි කරන්නේ. පැහැදිලිද? right. ඊළඟට වගා කන්නයක් යන අර්ථ දක්වන්න ප්‍රධාන මෝසම් කාල දෙකක් එකතු වීමෙන් සෑදෙන කාල පරාසයකි. ප්‍රධාන මෝසම් දෙකක් එකතු වීමෙන් සෑදෙන කාල පරාසයකි. ලකුණු 3යි. ලකුණු 3යි. ඊළඟට අවසානයකට එන්න මේ කොටසේ පළවෙනි ප්‍රශ්නයේ ඔයාලගෙන් අහනවා ප්‍රධාන වගා කන්න දෙකයි ඒ එක් වගා කන්නයට වැසි ලැබෙන විදි ටිකයි. ඒතර ඔයාලට කැමති එකක් මුලින් ලියන්න පුළුවන් පිළිවෙලක් නෑ. මම මෙහෙම කියන්න යල කන්නයට වැසි ලැබෙනවා පළවන අන්තර්මෝසමයි ඉරිත දිග මෝසමයි මහ කන්නයට දෙවන අන්තර්මෝසමයි ඊසාන දිග මෝසමයි. එහෙමනේ වෙන්න ඕනේ. එතකොට ලකුණු මෙහෙමයි යන්නේ වගා කන්න දෙක හරියට නම් කරලා තියෙනවා නම් ඔයාලා ලකුණු 6ක් හම්බ වෙනවා දරුවනේ එකකට 3 ගානේ. එකකට 3 ගානේ ලකුණු 6යි. වර්ෂාපතනාකාර 4ක් ලියවෙනවනේ හරියට 4ක් ලියවෙනවනේ ලියුවොත් එකකට ලකුණු 3 ගානේ ලකුණු 12යි. එකකට ලකුණු 3 ගානේ ලකුණු 12යි. හරියට තියෙන්න ඕනේ පුතේ. එහෙම වුණොත් ලකුණු 12ක් හම්බ වෙනවා. වගා කන්නයක් කියලා දැන් මම කිව්වේ වගා කන්නයක් කියන්නේ මොකද්ද? ප්‍රධාන මෝසම් දෙකක් මෝසම් කාල දෙකක් එකතු වීමෙන් හැදෙන කාල පරාසයක්. ප්‍රධාන මෝසම් කාල දෙකක් එකතු වීමෙන් හැදෙන කාල පරාසය වගා කන්නයක් කියන්නේ. හරි. ඔන්න පුතේ පළවෙනි ප්‍රශ්නය එතනින් ඉවරයි. අපි එමු දෙවෙනි ප්‍රශ්නයත් ඉක්මනට සාකච්ඡා කරන්න. පස්සේ ඔයාලා ලකුණු ටික එකතු කරලා දාගන්න. ක්ලාස්කෙන් පස්සේ කෘෂි කාලගුණික දත්ත ලබා ගන්නා සම්මත වේලාවන් සඳහන් කරන්න. පෙරවරු 8:30 පස්වරු 3:30 උදේ 8:30 සවස 3:30 පැය 8:30 පැය 15:30 ඔය කියන ඕනම ආකෘතියකින් පිළිතුර ලියලා තියෙනවා නම් දෙන්න පුතේ. ලකුණු 2යි. දත්ත ලබාගත් දිනට පෙර දින ඉදිරියේ සටහන් කළ දත්ත දෙකක් දත්ත ලබාගත් දිනට පෙර දින ඉදිරියේ සටහන් කරනවා කියන්නේ උදේට විතරක් ගන්න දත්ත වර්ෂාපතනය උපරිම උෂ්ණත්වය අවම උෂ්ණත්වය සුළඟේ වේගය සුළඟේ දිශාව ආලෝක තීව්‍රතාව ආලෝක කාල සීමාව වාෂ්පීකරණය ඔය කියන ඕනම එකක් ලියලා තියෙනවා නම් පුතේ ඔය කියපු වගේ ඕනම එකක් තියෙනවා නම් ඕනම දෙකක් තියෙනවා නම් ලකුණු 4යි. වර්ෂාපතනය උපරිම උෂ්ණත්වය අවම උෂ්ණත්වය සුළඟේ වේගය සුළඟේ දිශාව ආලෝක තීව්‍රතාව ආලෝක කාල සීමාව වාෂ්පීකරණය. හරි නේද? කෘෂි පාරිසරික කලාපයක් යන්න හඳුන්වන්න කියනවා. ඒතර අපි එතනදී කියනවා දේශගුණය ඊට පස්සේ භූ විෂමතාව භූමි භාවිතය ආදිය එකට ගත් විට සමාකාර ලක්ෂණ සහිත ප්‍රදේශයකට අපි කියනවා මොකක් කියලාද? කෘෂි පාරිසරික කලාපයක්. දේශගුණය භූ විෂමතාව භූමි භාවිතය ඕනනම් පස් කාණ්ඩය එකක් ගන්න. පස් කාණ්ඩය වැනි ලක්ෂණ එකට ගත් විට සමාකාර ලක්ෂණ සහිත ප්‍රදේශයක් අපි කියනවා පුතේ කෘෂි පාරිසරික කලාපයක් කියලා. ගැටලුවක් නෑ නේද ඒක? ඒතර අර්ථ දැක්වීම හරියට ලියලා තියෙනවා නම් ලකුණු 4ක් හම්බ වෙනවා. ලකුණු 4ක් හම්බ වෙනවා. හරි. ඊළඟට බහුවර්ණ පේපර් එකේ කතා කළා. හැබැයි ඉතින් එතනින් බලලා ලියන්න එපා. එක්කේ කෘෂි දේශගුණික කලාපය ලියලා කෘෂි පාරිසරික කලාප ගණන ලියන්න කියනවා. මෙතන චුටි වැරැද්දක් තියෙනවා. කෘෂි කියන කෑල්ල කපන්න පුතේ දේශගුණික කලාපය කියලා හදාගන්න.
කෘෂි කෑල්ල කපන්න. උඩ ප්‍රශ්නේ නම් හරියට තියෙනවා. අතෙන් එනකොට චුටි දෝෂයක් වෙලා. එතකොට මෙහෙම ලියමු. තෙත් කලාපය 15යි, අතරමැදි කලාපය 20යි, වියලි කලාපය 11යි. එහෙමයි වෙන්න ඕනේ. අතන කෘෂි කියන කෑල්ල කපන්න පොතේ එක හිස් තැනකට ලකුණු දෙක ගානේ ලකුණු 12යි. right. රෝමිලක්කම 3 බලමු. කෘෂි පාරිසරික කලාප සීමාවන් දීර්ඝ කාලීනව වෙනස් වීමට බලපෑ හැකි ප්‍රධාන හේතු දෙකක්. එකක් අපි කියනවා පොතේ පාරිසරික විචලතා නැත්නම් දේශගුණික විපර්යාස හේතු වෙනවා. ඊළඟට එක් රැස් වන දත්ත ප්‍රමාණය වැඩි වෙනවා. ඊපස්සේ මායිම් නිර්ණය කිරීමේ ක්‍රමවේද වෙනස් වෙනවා. හරිද? ඒ වගේ හේතු නිසා අපි කියනවා මේ කෘෂි පාරිසරික සීමාවන් කියන ඒවා පුතේ නිශ්චිත නැහැ. කාලයකට සැරයක් මේවා වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒතර උත්තර විදියට ලියන්න. පාරිසරික විචලතා නැත්නම් දේශගුණික විපර්යාස, එක් රැස් වන දත්ත ප්‍රමාණය වැඩි වීම, ඊට දත්ත නැත්නම් මායිම් නිර්ණය කිරීමේ ක්‍රමවේද දියුණු වීම, ඊට පස්සේ තව කියන්න පුළුවන් දත්ත විශ්ලේෂණය කරන ක්‍රමවල සිදුවන දියුණුව, ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. right. ලකුණු 6යි දරුවනේකට. ඊළඟට රෝමී ඉලක්කම 4 මෙහෙම කියනවා. කෘෂි පාරිසරික කලාප දෙකක සංකේත WM1A හා DL1A වේ. මෙම කෘෂි පාරිසරික කලාප සම්බන්ධයෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. මෙම කෘෂි පාරිසරික කලාප දෙකෙන් විශේෂාකාර වර්ෂාපතන රටාව හොඳින්ම දැකිය හැකි කලාපය කුමක්ද? DL1A. ලකුණු 2යි. වැඩිම භූමි ප්‍රමාණයක් අයත් වන කෘෂි පාරිසරික කලාපය DL1A. ලකුණු 2යි. එක් කෘෂි පාරිසරික කලාපයේ පහත් ලක්ෂණ ලියා දක්වන්න. ප්‍රධාන පස් කාණ්ඩය ගැන අහනවා. W කියන්නේ වෙට් සෝන්, ඒ කියන්නේ තෙත් කලාපය, රතු කහ පොඩ් සොලික්, රතු කහ පොඩ් සොලික්. DL D කියන්නේ තොර වියලි කලාපය, රතු දුඹුරු, රතු දුඹුරු, රතු දුඹුරු පස. ඊළඟ ප්‍රධාන භූමි භාවිතය තෙත් කලාපය, මෙතන WM කියන්නේ එතකොට මැදරට තෙත් කලාපය. මැදරට තෙත් කලාපය ප්‍රධාන වශයෙන් පුතේ තේ වගාව තමා සිද්ධ වෙන්නේ. ඊට අමතරව රබර් උණක් ගන්න පුළුවන්. තේ රබර් දෙකෙන් ලියලා තියෙනවා නම් ඕනම එකක් ලකුණු දෙන්න. ඊළඟට DL කියන්නේ වියලි කලාපය V වගාව තමා ප්‍රධාන වශයෙන් V වගාවට තමා ප්‍රධාන වශයෙන් යොදාගන්නේ. right පුතේ එතන ඔයාලට ලකුණු එක හිස් තැනකට ලකුණු 3 ගානේ ලකුණු 12ක් හම්බ වෙනවා. කෘෂි කාලගුණික විද්‍යාව පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දී ඇත. මෙම ප්‍රකාශ සත්‍ය අසත්‍ය දැයි සඳහන් කරන්න. වාසුලි වැසි වසරේ ඕනෑම කාලයක ඇතිවිය හැක සත්‍යයි. මොකද වාසුලි වැසි ඇති වෙන්නේ කාලගුණික පද්ධති නිසා. කාලගුණික පද්ධති කෙනෙක් පුතේ මේ හිටි ගමන් ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන්. හැබැයි වැඩිපුරම ඇති වෙන සම්භාවිතාවක් තියෙනවා කියනවා දෙසැම්බර් මාසෙ. වැඩිපුර ඇති වෙන්න පුළුවන් කියනවා දෙසැම්බර් මාසෙ. නමුත් වසරේ ඕනම කාලයක හෙට වෙනකොට සමහර විට කාලගුණික පද්ධතියක් නිර්මාණය වෙන්න පුළුවන්. එහෙම වෙනවා. හරිද? කෘෂි කාලගුණික ඒකකයක වර්ෂාමානයේ පොළොවේ සිට සෙන්ටිමීටර් 30ක් උසින් පිහිටුවයි අසත්‍යයි. පොළොවේ ඉඳලා වර්ෂාමානයේ නෙමේ සෙන්ටිමීටර් 30ක් උසින් තියෙන්නේ. පොළොවේ ඉඳලා වර්ෂාමානයේ කට තමා සෙන්ටිමීටර් 30ක් උසින් තියෙන්න ඕනේ. අසත්‍යයි පුතේ. ශ්‍රී ලංකාව කෘෂි දේශගුණික කලාප 46කට බෙදා ඇත. නෑ, කෘෂි පාරිසරික කලාප තමා 46කට බෙදන්නේ. පුතේ කෘෂි දේශගුණික කලාප තියෙන්නේ 7යි. කෘෂි දේශගුණික කලාප තියෙන්නේ 7යි. වියලි කලාපයේ මහ කන්නයට වඩා යල කන්නේදී කෙටි කාලීන භෝගවල ඒකක භූමියකින් ලැබෙන අස්වැන්න වැඩි. වියලි කලාපයේ මහ කන්නයට වඩා යල කන්නේ සත්‍යයි. හේතුව යල කන්නේදී පුතේ හොඳ ආලෝක මට්ටමක් තියෙනවා. මහ කන්නයට සාපේක්ෂව ඒක සත්‍යයි. නිරිත දිග මෝසම් කාලයේදී අන්තර් නිවර්තන අபிසාරී කලාපය ශ්‍රී ලංකාවෙන් උතුරු දෙසට විස්ථාපනය වේ. සත්‍යයි. සත්‍යයි. ඊළඟට D කොටස දෙන්න මම ඉක්මනට කරගෙන යනවා. ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. ප්‍රශ්නයක් නැහැ.
පහත දී ඇති ශ්‍රී ලංකා සිතියම ප්‍රයෝගී කරගෙන 1 2 3 4ට පිළිතුරු සපයන්න. මෙහි දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ කිනම් කලාප දැක්වෙන සිතියමක්ද මොකද්ද මේ තියෙන්නේ? දේශගුණික කලාප දක්වන සිතියමක්. ලකුණු 3යි. කලින් ප්‍රශ්නෙට පොතේ එකකට ලකුණු 3 ගානේ 15යි. සත්‍ය අසත්‍ය ලියපු එකේ එකකට 3 ගානේ 15යි. මෙහි AB හා C කලාප නම් කරන්න. A තෙත් කලාපය, B අතරමැදි කලාපය, C වියලි කලාපය. ඒ C නේද? A තෙත් කලාපය, B අතරමැදි කලාපය, C වියලි කලාපය. එකකට ලකුණු 3 ගානේ ලකුණු 9යි. මෙහි දැක්වෙන කලාප සිතියම නිර්මාණයේදී සලකා බැලෙන ප්‍රධාන සාධකය වාර්ෂික වර්ෂාපතනය. වාර්ෂික වර්ෂාපතනය. වර්ෂාපතනය කියලා ලියලා තිබුණත් මම කිව්වේ කමක් නෑ දෙන්න. ලකුණු 3යි. මෙහි ඒ කලාපයේ ප්‍රධාන පස් කාණ්ඩය කුමක්ද? ඒ කියන්නේ තෙත් කලාපය. රතු කහ පොත්සොලික්. රතු කහ පොත්සොලික්. ලකුණු 3යි. ඊළඟට පුතේ ඊ කොටසට එන්න. ස්ටීවන්සන් ආවරණයේ කෘෂි කාලගුණික ඒකකය තුල ස්ථාපිත කිරීමේදී සලකා බැලිය යුතු කරුණු දෙකක් සඳහන් කරන්න. පොළොවේ සිට මීටර 1.5ක් උසින් තියෙන්න ඕන. හරි, පොළොවේ ඉඳලා මීටර 1.5ක් උසින් තියෙන්න ඕන. දොර උතුරු දකුණු දිශා රේඛාව ඔස්සේ තියෙන්න ඕන. දොර උතුරු දකුණු දිශා රේඛාව ඔස්සේ තිබීම. ඔය දෙක තමයි ලියන්න ඕනේ. පොළොව මට්ටමේ ඉඳලා මීටර 1.5ක් උසින් දොර උතුරු දකුණු දිශා රේඛාව ඔස්සේ තියෙන්න ඕන. ලකුණු 8යි. ස්ටීවන්සන් ආවරණය කාලගුණික උපකරණ තැන්පත් කිරීමෙන් අත්වන වාසි දෙකක් සඳහන් කරන්න. උපකරණ වලට ආරක්ෂාව ලැබෙනවා. අහිතකර කාලගුණික තත්ත්ව වලින් නැත්නම් පාරිසරික තත්ත්ව වලින් උපකරණ වලට ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම පාඨාංකවල නිර්වද්‍යතාව වැඩි වෙනවා. ඔය තුනෙන් ඕනම දෙකක් ලියන්න තියෙනවා. වඩා හොඳයි උපකරණ වලට ආරක්ෂාව ලැබෙනවා කියන එකයි උපකරණ වල පාඨාංක වල නිර්වද්‍යතාව වැඩි වෙනවා. ලේසියිනේ කෙටි. හරිද? උෂ්ණත්වමාන වලට අමතරව ස්ටීවන්සන් ආවරණය තුල තැන්පත් කරන වෙනත් කාලගුණික උපකරණයක් නම් කරන්න. තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානය ආර්ද්‍රතාමාන කියලා ලියලා තිබුණත් කමක් නෑ දෙන්න. ලකුණු 3යි. කලින් එකට ලකුණු 6යි. කලින් එකට ලකුණු 6යි. දැන් එකට 3යි. ඊළඟට රෝම ඉලක්කම 4 බලන්න. ස්ටීවන්සන් ආවරණයේ පහත ආකාරයේ සුවිශේෂී ගුණාංග වලට හේතු සඳහන් කරන්න කියනවා. ලූව සහිත ලීපටි වලින් හදලා තියෙන්නේ. මතක ඇති නේද? ඇලේට ගහපු ලීපටි වලින් හදලා තියෙන්නේ. ඇයි ඒ? අභ්‍යන්තරයේ මනා වාතාශ්‍රයක් පවත්වා ගන්න. යන්නේ විදියට අභ්‍යන්තරයේ මනා වාතාශ්‍රයක් පවත්වා ගන්න. එහෙම නැත්නම් මනා වායු සංසරණයක් පවත්වා ගන්න. ඒ ඕනම උත්තරයක් පිළිගන්න පුළුවන්. පැහැදිලිද? සුදු තීන්ත ආලේප කර තිබීම ආලෝක කිරණ පරාවර්තනයට පුළුවන්. බැරෝමීටරය ලියන්න පුළුවන් අර කලින් එකට නේද? උෂ්ණත්වමාන හැරුණාම කියන එකට බැරෝමීටරය ලියන්න පුළුවන්. වැරැද්දක් නැහැ. හරි. එතන නිවැරදිව හේතුව ලියලා තියෙනවා නම් ඔයාලා පොතේ ලකුණු 8ක් හම්බ. හේතු දෙකටම ලකුණු 8ක් හම්බ වෙනවා. හරි. එතන ඔන්න ඔය ටික තමයි පොතේ විවගත එකේ තිබුණේ. ඒක කතා කරන්න. රචනා ප්‍රශ්න දාලා තියෙනවා. රචනා ප්‍රශ්න කීයක් තියෙනවද? 3ක් දාලා තියෙනවා. දැන් මේ දවස්වල ඔයාලගේ රචනා ප්‍රශ්න වල උත්තර මම බලාගෙන යනවා. අඩුපාඩු හදලා දෙන්න. මේව තව ලියපු නැති අය ඉන්නවනම් මම ඇඟිල්ලෙන් ඇනලා කියන කල් ඉන්න එපා පොතේ. ඔයාලා මේව මට ලියලා ගෙනල්ලා දෙන්න. හරිද? රයිට්. එහෙනම් අදට අපි ඔතනින් අපේ පේපර් ක්ලාස් එක නතර කරමු. තුන්වෙනි පේපර් එකේ අඩුපාඩු මොකුත් නෑ නේද? අපි ඒක සාකච්ඡා කළානේ. හරි. එතකොට පස්වෙනි පේපර් එක ලබා ගන්න පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන හැමෝම මේක අරගෙන ඒකට උත්තර ලියලා ඊළඟ සෙනසුරාදා වෙනකොට සූදානම් වෙලා ඉන්න. අපි නැවත පේපර් ක්ලාස් එකකට ඊළඟ සෙනසුරාදා මේ වෙලාවටම කරමු. හරි. ගැටලුවක් නෑ නේද? හරි. එහෙනම් දරුවනේ අපි අදට ඔන්ලයින් ක්ලාස් එක ඔන්ලයින් පේපර් ක්ලාස් එක
මෙතනින් නතර කරමු. ඊළඟ සෙනසුරාදා ඊළඟ පේපර් එකත් එක්ක අපි නැවත හමු වෙමු. එතකල් ඔයාලා හැමෝටම ආයුබෝවන්.